समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स तथागतस्स भिक्खवे अरहतो सम्मा सम्बुद्दस्स फातु भावा चत्तारो अच्चरिया अभूता धम्मा फातु भवन्ति श्रद्धावंत पिन्नुतुनी प्रज्ञा रूपवाहिनी ओस्සේ විසුරුවා හරින මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාවයි පින්වත් සියලු දෙනාම දැන් ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද මේ දේශනාව මුළු ලෝකේ පුරාම විසිරී සිටින සියලුම සදහැවතුනට ශ්‍රවණය කළ හැකි දේශනාවක් ලෙස විසුරුවා හැරීමෙහි පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ මාගම්මන දෙහියෝවිට පදිංචි පින්වත් බුද්ධික මනෝජ් ලියනගේ මහත්මාණන් දේවිකා කුමාරී තුත්තිරිපිටිය මහත්මිය සහ පවුලේ පින්වන්ත ඥාති පිරිස විසින් ඒ හැම දෙනාගේම උතුම් සත්පුරුෂ ගුණ ධර්ම සිත් තුළ ඇති කරගෙනයි මේ ධර්ම දානය කරන්නේ. පින්වත්නි, යම්කිසි කෙනෙක් තමන් ධාර්මිකව ලබන රැකවරණය සියල්ලන්ටම සලසා දෙන්නට ඕන කියලා සිතක් උපද්දවනවා නම් ඒ සියල්ලන් අතරත් දන්න අය නොදන්න අය හැමෝම ඒ සියල්ලන්ටම මේ ධාර්මික රැකවරණේ සලසන්න ඕනේ කියලා හිතනවා නම් තමන් හා සමවම
ඒක සත්පුරුෂ ධර්මයක්මයි පින්වත්නි. ඒ සිතිවිලි මාත්‍රේ පවා සත්පුරුෂයෙක්ගේ සිතකින්මයි උපදින්නේ. මේ ධර්මයේ තුලින් තමන් ලබන්නා වූ යම් සුවයක් වෙයි නම් ඒ සුවය ලොව පුරාම ඉන්න හැම දිනාටම ලැබෙනවා නම් කියලා ඒ සුවය හැමෝටම සලසා දෙන්න ඕන කියලා සිතක් උපදිනවා නම් අන්නේ සිත ඉපදීම් මාත්‍රේ පවා පින්වත්නි සත්පුරුෂ ධර්මයක්. ඒ නිසා මේ ධර්ම දානය කරන සියල්ලෝ සත්පුරුෂ ධර්මයන් මත පිහිටාගෙනයි මේ ධර්ම දානය ලෝකෙට කරන්නේ. පින්වත්නි ඒ සත්පුරුෂ ධර්ම දරාගෙනම ශ්‍රවණය කරන අය මේ ධර්මයේ අග්‍රඵල නෙලා ගන්නවා කියන සිතිවිල්ලෙන්ම පින්වත්නි ශ්‍රවණය කළ යුතු වෙනවා. ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ටත් දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන පින්වත්නි කවුරුත් දැන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි මාතෘකා කළේ සූත්‍ර පිටකයේ දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වෙන සූත්‍ර දේශනාවන් ඇතුළත් අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කියන්නේ දහම් කරුණු 4ක් පිළිබඳව දෙසූ දේශනා ඇතුළත් කොටස. ඒ චතුක්ක නිපාතේ භය වර්ගයේ කියලා වර්ගයක් තියෙනවා. ඒ භය වර්ගයේ පින්නතුනේ සූත්‍රයක් තියෙනවා. ဒုတိယ තථාගත අච්චරිය කියලා සූත්‍රයක්. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ භය වර්ගයේ ဒုတိယ තථාගත අච්චරිය කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවා චත්තාරෝ අච්චරියා අභූතා ධම්මා පාතු භවಂತಿ. මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් ආශ්චර්යමත් වූ අద్භූත වූ ධර්ම 4ක් පහළ වෙනවා කියලා. කෙනෙක් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන් මේ ලෝකේ ආශ්චර්යමත් අద్භූත වූ ධර්මයන් 4ක් පහළ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන්මයි. පින්වත්නි බුද්ධ කියලා වචනයක් තියෙනවා. මේ බුද්ධ කියන වචනය පින්වත්නි ත්‍රිවිධ බෝධියේම යොදන්න පුළුවන්. ත්‍රිවිධ බෝධිය කියන්නේ එහෙමත් නැත්නම් මේ තුන්තරා බෝධිය කියනවනේ. බුදු, පසේ බුදු, මහරහත්. මේ අවස්ථා තුනේම බුද්ධ කියන වචනය යොදන්න පුළුවන්. ඒ කියන්නේ රහතන් වහන්සේත් බුද්ධ කියලා හඳුන්වන්න පුළුවන්. ඒ රහතන් වහන්සේ බුද්ධ කියලා හඳුන්වන තැන කියනවා අරහන්ත බුද්ධ කියලා. අරහන්ත කියන්නේ අරහතුන් වහන්සේ. බුද්ධ කියන වචනේ යොදන්න පුළුවන් රහතන් වහන්සේටත්. බුද්ධ කියලා කියන්නේ අවබෝධයටපත් කියන එක. බුද්ධ කියන්නේ අවබෝධයටපත්. එතකොට
අරහන්ත බුද්ධ කියලා පාවිච්චි කරන්න පුළුවන්. බුද්ධ කියන වචනේ රහතන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන්. ඒ බුද්ධ කියන එකට එතකොට රහතන් වහන්සේගේ ස්වභාවය තමයි රහතන් වහන්සේ අවබෝධයටපත් වෙනවා. ඒ අවබෝධයටපත් වෙන්නේ කොහොමද? පරෝපදේශ සහිතව. රහතන් වහන්සේ අවබෝධයටපත් වෙන්නේ අවබෝධයට පැමිණෙන්නේ පරෝපදේශ සහිතව. අනුන්ගේ මඟ පෙන්වීමක් සහිතවමයි. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ එතින්දී පච්චේක කියන්නේ පසේ කියන එක පච්චේක බුද්ධ කියන වචනයට සං කියන වචන එකතු කරලා සම්බුද්ධ කියලා කතා කරන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ හඳුන්වද්දී බුද්ධ කියන වචනේ විතරයි. අරහන්ත බුද්ධ. පසේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන තැනදී පච්චේක සං කියන වචනේත් එකතු කරලා සම්බුද්ධ කියලා කියන්න පුළුවන්. හැබැයි සම්බුද්ධ කියන වචනය යොදන්න බෑ රහතන් වහන්සේ හඳුන්වන්න. රහතන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් බුද්ධ කියන වචනේ විතරයි. සම්බුද්ධ කියන එක යොදන්න බෑ. එහෙනම් සම්බුද්ධ කියන එක යොදන්න පුළුවන් පසේ බුදුරජාණන් වහන්සේට. එතකොට සම්බුද්ධ වූ පසේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය අවබෝධයටපත් වෙනවා, අවබෝධයට පැමිණෙනවා පරෝපදේශ රහිතවම. ඒ කියන්නේ අනුන්ගේ මඟ පෙන්වීමකින් තොරවම තමන්ගේම ඥාණයෙන් තමන්ගේම විශිෂ්ට ඥාණයෙන් පින්වත්නි මේ ධර්මය අවබෝධ කරගන්නවා. නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්නවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් සර්වඥ බවට පත් වෙන්නේ නැහැ. එනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් සියල්ලම අවබෝධ කරන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා උන්වහන්සේ තනිවම අවබෝධයට පත් වෙනවා. හැබැයි සියල්ලම අවබෝධ කරන්නේ නැහැ. තමන් වහන්සේගේ විමුක්ති සාධනය කරගන්නවා. හැබැයි තමන් ලැබූ ඒ විමුක්තිය ඒ මඟ අනුන්ට අවබෝධ කරලීමටත් පසේ බුදුරජාණන් වහන්සේ සමර්ථ වෙන්නේ නැහැ. ඒ නිසා මහරහතන් වහන්සේ හඳුන්වන්න බුද්ධ කියන වචනය යොදන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න සම්බුද්ධ කියන වචනය යොදන්න පුළුවන්. ඊළඟට පින්වත්නි ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න යොදන්න පුළුවන් සම්මා කියන වචනේත් එකතු කරලා සම්මා සම්බුද්ධ කියලා. එතකොට සම්මා සම්බුද්ධ කිව්වම අර සම්බුද්ධ කියන එකට සම්මා කියන වචනේත් එකතු වෙලා සම්මා සම්බුද්ධ බවට පත් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව සියල්ල අවබෝධ කරනවා. පරෝපදේශ රහිතව සියල්ලම අවබෝධ කරනවා පින්වත්නි. සබ්බං යුත ඥානයෙන් යුක්තයි. උන්වහන්සේ සර්වඥයි. එතකොට රහතන් වහන්සේ බුද්ධ, පසේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ, තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ බවට පත් වෙනවා. එහෙනම් සම්මා සම්බුද්ධ කියන වචනේ පසේ බුදුරජාණන් වහන්සේටවත් මහරහතන් වහන්සේටවත් යොදන්න පුළුවන් වචනයක් නෙමෙයි. එතකොට තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීමෙන්ම ආශ්චර්යමත් වූ අద్භූත වූ ධර්ම හතරක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවද ඒ ආශ්චර්යමත් වූ මොනවද ඒ අద్භූත වූ ධර්ම හතර? පින්වත්නි,
ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර පහළ වෙන්නෙත් නැහැ. ඒක ධර්මතාවයක්. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඊටාම දුර්ලභ කාරණයක්. බුදුවරයන් වහන්සේලා දෙනමක් ලෝකේ එකවර පහළ වෙන්නෙත් නැහැ. ඒකට හේතුව මොකද්ද? එකක් තමයි මේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ සඳහා පින්වත්නි බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කරලා බුදු බවට පැමිණෙන උත්තමය හරි දුර්ලභයි. දුර්ලභයි වගේම ඒ ලෝතුරා බුද්ධත්වයට පැමිණෙන ගමන හරිම දුෂ්කරයි. හරිම දුෂ්කරයි. ජීවිත පරිත්‍යාගයෙන් පින්වත්නි ගුණ පුරන්න ඕනේ. පින්වත්නි ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නට නම් මුළු මහත් අසංඛ්‍ය කල්පලක්ෂයක් සාරාසංඛ්‍ය කල්පලක්ෂයම අවීචිය පැහෙන්න ඕනේ කියලා කිව්වොත් එහෙම අන්න ඒ දුක උනත් විඳින්න තරම් බලවත් කැමැත්තක් අදිෂ්ඨානයක් තියෙන්න ඕන ලෞතර බුදු බවට පත්වීම පිණිස. ඒ කියන්නේ ඒ දුක විඳොත් තමයි බුදු වෙන්න පුළුවන් කිව්වොත් ඒ ටික විඳින්න උනත් සූදානම් වෙන තරමට. ඉතින් හිතන්න බලන්න එහෙම වුණාම පින්වත්නි ලෞතර බුදු බවට පැමිණෙන ගමන ඒ එවන් මගක් පූර්ණේ කරන අය ලෝකේ සුලභ වෙයිද? සුලභ නැහැ පින්වත්නි. ඊළඟ කාරණේ තමයි මේ ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම මොනතරම් නම් පින්වත්නි වාරවල මේ මහ පොළව රාව නංවමින් සැලෙන්න පටන් ගන්නවද? සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසඳ ගන්නකොට මොනතරම් නම් අසිරිමත් දේ සිද්ධ වුණාද? ඒ ලෝතුරා බුදු බවට පත්වෙන්නට පැමිණි ඒ බෝසත් පුත් කුමාරයා ධර්ම කතිකයන් වහන්සේ නමක් ධර්මාසනයෙන් ගරුගාම්භීරව බහිනවා වගේ මව් කුසින් නික්මෙනකොට පින්වතුනේ මොනතරම් නම් අසිරිමත් දේ ලෝකෙ සිද්ධ වුණාද? මේ ලෝකේ උපදින අනෙක් දරුවෝ මල මූත්‍රාදිය නාගෙන පින්වත්නි උපදින්නේ. මල මූත්‍රාදිය නාගෙන තමයි පින්වත්නි උපදින්නේ. හැබැයි මහබෝධිසත්වයන් වහන්සේ නමක් උපදිනකොට ඒ අම්මගේ කුසේ තියෙන නොඑක ආකාර අසුචි තැවරිලා නෙමෙයි බෝසත් පුත් කුමාරයෙක් මේ ලෝකේ උපදින්නේ. හරියට පින්වත්නි ධාතු කරණුවක තැන්පත් කරලා තිබුණු වඩා හිඳවලා තිබුණු ධාතුන් වහන්සේ නමක් එළියට වැඩම කරනවා වගේ පින්වත්නි බෝසත් කුමාරයෙක් බුදු වෙන පුතෙක් අම්මා කෙනෙක් කුසෙන් බිහි කරන්නේ. ඒ බිහි වෙන වාරෙත් මේ මහ පොළොව රාව නංවමින් සැලෙන්න පටන් ගත්තා. ඒ බිහි වෙච්ච බෝසත් කුමාරයා සේනාව සහිත මරු පරදලා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනකොටත් මේ ලෝක ධාතුවේ පින්නතුනේ මොන තරම්නම් අසිරිමත් දේවල් සිද්ධ වෙනවද සිද්ධ වුණාද? එදා මේ මහ පොළොව රාවණං වමින් සැලුණා. ඒ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ මේ දහම් බෙරය වයමින් අනන්ත ලෝක සත්වයා සංසාරෙන් මුදවාලන්ඩ අවබෝධ කළ ධර්මය දේශනා කරන්න පටන් ගන්නදා මංගල වූ සූත්‍ර දේශනාව දවසේ පින්වත්නි මොන තරම්නම් අසිරිමත් දේවල් මේ ලෝකෙ සිද්ධ වුණාද? මහ පොළොව කොච්චර සැලුණද?
ඒ තථාගත බුදුරජාණන් වහන්සේ යම් දාක මම මෙපමණ කාලෙකින් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරය අත්තරිනවද? ඒ ආයු සංස්කාරය අත්තරින දවසෙත් පින්නතුනේ ඊටාම බිහිසුණු විදිහට මිනිස්සුන්ගේ ලොමුද හැගෙන්වෙන විදිහට මේ මහ පොළව රාව නංවමින් සැලෙන්න පටන් ගන්නවා. ඒ වගේම ආයු සංස්කාරය අත්තල ඒ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙනකොට ඒ පිරිනිවනට වඩින දාත් පින්නතුනේ මේ මහ පොළොව රාව නංවමින් සැලෙන්න පටන් ගන්නවා. මේ ඇතුළු කොට බුද්ධ ජීවිතයේ නොඑක් අවස්ථාවන් වලදී බුද්ධානුභාවයෙන්ම පින්වත් මේ මහ පොළොව බොහෝ ආරවල සැලුණා. දැන් එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච තැන මේ තරම් වාර ගණනක් මේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා නම් ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තවත් මේ ලෝකේ එකවර පහළ වුණොත් උන්වහන්සේ විශේෂිත එලෙසම වාර ගණනක් පින්වත්නි මේ මහ පොළොව කම්පා වෙන්න ඕනද නැද්ද? කම්පා වෙන්න ඕන. එහෙම සැලෙනකොට මේ මහ පොළොව පවතින්නේ කොහොමද? අන්න ඒ නිසා පින්නතුනේ මේ කාරණය අනුව ඒක මහ පොළොවට දරන්න බැරි නිසා, ඒ ಗುಣ කඳ මහ පොළොවට දරන්න බැරි නිසා මේ ලෝක ධාතුවේ පින්නතුනේ තථාගතයන් වහන්සේලා දෙනමක් එකවර පහළ වෙන්නේ නැහැ කියනවා. එසේ දුර්ලභව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වුණාම ආශ්චර්යමත් වූ අద్භූත වූ ධර්මයන් හතරක් පහළ වෙනවා කිව්වා. මොනවද ඒ ධර්ම හතර? ආලය රාමා භික්කවේ පජා ආලේ රතා ආලේ සම්මුදිතා සා තථාගතේන අනාලයේ ධම්මේ දේශීයමානේ සුස්සූසති සෝතං ඕදහති අඤ්ඤා චිත්තං උපට්ඨපේති. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ප්‍රජාව ආලය රාමා, ආලයෙහි, ආලය කියන්නේ ඇලීම, ඒ ඇලීමෙහි ඇලිලයි ඉන්නේ. පින්වත්නි මේ ලෝක සත්වය ඇලිලයි ඉන්නේ. ආලය කියන්නේ ඒක ඇලීමෙන් යුක්තවයි ඉන්නේ. ආලය රාමා කියන එකේ තේරුම ආලය ආරාමා කියන එකයි. මොකද්ද මේ ආරාම කියන්නේ? ආරමන්ති එත්තානි ආරාමෝ, මෙහි ඇලෙනවා කියන අදහසින් තමයි ආරාම කියන්නේ. එහෙනම් ආරාම කියන්නේම එහි ඇලෙනවා කියන එක. එතකොට ආලය රාමා කියලා කියන්නේ පින්වත්නි ඒ ආලය කියන්නේ එහි ඇලෙනවා කියන එකෙන් තමයි පින්වත්නි ආලය රාම ආරාම කියලා කියන්නේ. බලන්නකෝ යම් සත්වයක යමකට ඇලෙනවා නම් ඒ සත්වයා ඒ භාණ්ඩයට හෝ ඒ පුද්ගලයාට හෝ ඇලිලා ඒ ඇලීම කියන එකටත් ඒ සත්වය ඇලිලා ඉන්නේ. මේ කොච්චර දරුණුද පින්වත්නි? ඇලෙනවා කියන එකටත් ඒ සත්වය ඇලිලා ඉන්නේ. යම් භාණ්ඩයකට හෝ යම් පුද්ගලයෙකුට හෝ ඇලෙනවා, ඒ ඇලෙන එකටත් සත්වය ඇලිලා ඉන්නේ. ආලය රතා, ආලය ඇලිලා ඉන්නවා. ආලය සම්මුදිතා, ආලයෙන්ම සතුටු වෙනවා. ඒ ඇලීමෙන් සතුටු වෙනවා පින්වත්නි. බලන්නකෝ. දැන් යමෙක් ඇලෙනවා. ඒ ඇලෙන්නේ පින්වත්නි කරන්න දෙයක් නැතුවට නෙවෙයි. දැන් ඒ ඇලෙන්නේ පින්වත්නි වෙන කරන්න දෙයක් නැති නිසා නම්
ඒකත් පින්වත්නි කෙසේ හෝ දරන්න පුළුවන්. එහෙත් මෙතන කියන්නේ පින්වත්නි ඇලිලා ඉන්නවා, ඇලිලා ඉන්න එකෙන් සතුටු වෙනවා පින්වත්නි. එතකොට ඇලිලා ඉන්න එකම දෝෂයක්. ඒ ඇලිලා ඉන්න එකෙන් සතුටු වෙන කෙනෙකුට පින්වත්නි ඒ ඇලීමෙන් මිදීම පිණිස ලේසිද? ලේසි වෙන්නේ නැහැ පින්වත්නි. ඇයි ඇලෙන එකේ සතුටු වෙනවා. හරියට මෙහෙම දෙයක්. යම් ලෙඩක් හැදෙනවා. ලෙඩක් කියන්නේ ලෙඩක්මයි, රෝගයක්. නමුත් රෝගී වීමෙන් සතුටු වෙනවා නම් කවුරු හරි රෝගී වීමෙන් සතුටු වෙන කෙනෙක් නිරෝගී භාවයට පත් වෙන්න වැඩ කරයිද කියන එක හිතන්න පුළුවන්ද? එන්නත් ඒක වෙන්නේ නැහැ. ඇයි? එයා සතුටු වෙන්නේ රෝගී වීමෙන්. රෝගී වෙන එකෙන් සතුටු වෙන කෙනෙක් නිරෝගී වෙන්න උත්සාහ කරන්නේ නැහැ පින්වත්නි. රෝගී වීම පවත්වා ගන්නයි සූදානම්. අන්න ඒ වගේ තමයි ඇලීම කියන්නේ රෝගයක්. ඒ ඇලීමෙන් සතුටු වෙනකොට ඒ පුද්ගලයා නොඇලීම පිණිස නෙවෙයි කටයුතු කරන්නේ, ඇලීමයි දියුණු කරගන්න තව උත්සාහවත් වෙන්නේ. පින්වත්නි, සත්වයා කියලා කියන්නේ ඇලිච්ච නිසානේ. සත්වයා කියන එකේ තේරුමත් ඇලුණු කියන එක. සත්තෝ, ආසත්තෝ, විසත්තෝ කියලා වචන තුනක් තියෙනවා. සත්තෝ කියන එකම ආසත්තෝ වෙනවා. ආසත්තෝ කියන එක විසත්තෝ වෙනවා. එතකොට සත්තෝ කියලා කියන්නේ ඇලුණු කියන එකයි. ඇලුණු. ආසත්තෝ කියලා කියන්නේ සිංහල වචනයක් තියෙනවා ආශක්ත කියලා. ඒකේ පාලි වචනේ තමයි ආසත්තෝ. ආසත්තෝ කියලා කියන්නේ වැඩියෙන් ඇලුණු කියන එක, වඩාත් ඇලුණු කියන එක. ඊළඟ වචනේ තමයි පින්වත්නි විසත්තෝ. විසත්තෝ කියලා කියන්නේ පින්වත්නි තරයේ ඇලුණු කියන එක. තරයේ ඇලුණු. එතකොට සත්තෝ කියන්නේ ඇලුණු, ආසත්තෝ කියන්නේ වඩාත් ඇලුණු, විසත්තෝ කියලා කියන්නේ පින්වත්නි තරයේ ඇලුණු කියන එකයි. එතකොට ඒ ඇලුණු කෙනා තමයි සත්තෝ කියලා කියන්නේ. එහෙනම් සත්ත්‍ය කියලා කියන්නේ සත්වයා කියලා කියන්නේ ඇලුණු කෙනා. එතකොට බෝධිසත්ත්ව කියන්නේ බෝධිසත්ත්ව කියලා කියන පින්වත්නි බෝධියෙහි ඇලුණු කෙනා. බෝධිය කියලා කියන්නේ මෙතන බෝධීන් වහන්සේ කියන එක නෙවෙයි. බෝධි කියන එකේ තේරුම පින්වත්නි අවබෝධය කියන එකයි. එහෙනම් අවබෝධයෙහි ඇලුණු කෙනා කියන එක තමයි පින්වත්නි බෝධිසත්ත්ව කියලා කියන්නේ. කියන්නේ සත්‍ය අවබෝධ කරලීම පිණිස ඇලිලයි මේ පිළිවෙත පුරාගෙන ඉන්නේ. අන්න ඒ කෙනාට තමයි බෝධිසත්ත්ව කියන්නේ. එතකොට අපි හඳුන්වන්නේ පින්වත්නි මොන සත්වෝ කියලාද? අපි කියනවා ලෝක සත්වෝ කියලා. එතකොට බෝධිසත්වයා කියන කෙනා බෝධිෙහි ඇලිලා, ලෝක සත්වයා කියන කෙනා කුමකද ඇලිලා ඉන්නේ? ලෝක සත්වයා ඇලිලා ඉන්නේ පින්නතුනේ ලෝකයේ. ලෝකයේ. එතකොට ලෝකය කියන එකේ හැටි මොකද්ද? ලෝකය කියන එකේ ස්වභාවය මොකද්ද? ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ. කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා කියන ධර්මතා ලක්ෂණ කරගෙනයි ලෝකය කියන එක තියෙන්නේ. එහෙනම් ඇලිලා ඉන්නේ ලෝක සත්වයා ලෝකයේ. ඒ ලෝකයේ ස්වභාවය තමයි කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා. හොඳයි, ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය කිව්වම අපිට මතක් වෙන්නේ පින්නතුනේ ලෝක ගෝලය. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊට වඩා ඊටාම ගැඹුරු අර්ථයකින් දේශනා කළා මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා. ඉමස්මින්ච පන භ්‍යාම මත්තේ කලේබරේ
ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. මහණෙනි, මේ බඹයක් පමණ වූ ශරීරය තුල ලෝකංච ලෝකයත් ලෝක සමුදයංච ලෝක සමුදයත් ලෝක නිරෝධංච ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී පටිපදංච ලෝක නිරෝධයේ සඳහා වන ප්‍රතිපදාවත් පඤ්ඤපේමි පනවමි. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පෙන්වන්නේ පින්වත්නි වෙන දෙයක් නෙවෙයි පින්වතුනේ, ඔබ මම පරිහරණය කරන්නා වූ මේ පින්වත්නි ශරීරයයි. බඹයක් පමණ වූ ශරීරය. එතකොට බඹයක් පමණ වූ මේ ශරීරයයි මේ ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ ලෝකයේ ලක්ෂණ අපි කතා කළා. ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ, කැඩෙනවා බිඳෙනවා පළුදු වෙනවා කියන එකයි ලෝකේ හැටි. දැන් එහෙනම් හිතලා බලන්න, ලෝක සත්වයා කියන්නේ එහෙම කෙනෙක් නම් පින්වත්නි, දැන් යම් සත්වයෙක් ඇලෙන්නේ ඒ දේවල් වල පින්වත්නි තිබෙන කැඩෙන බිඳෙන පළුදු වෙන ස්වභාවය පිනිස හිත සූදානම් කරගෙනද, එහෙමත් නැත්නම් ඒ දේවල් වල ඇලෙන්නේ ඒවා පින්වත්නි වෙනස් වෙන කැඩෙන බිඳෙන දේවල් නෙමෙයි කියලා පින්වත්නි පවතින සිත නිසාද? යමෙක් මේවා කැඩෙනවා බිඳෙනවා පළුදු වෙනවා කියලා තේරෙනවා නම් ඒවා කෙරෙහි පින්වත්නි ඇලෙන්නේ නැහැ. දැන් එතකොට යම් සත්වයෙක් එහෙනම් කැඩෙන බිඳෙන පළුදු වෙන ලෝකයේ ඇලෙනවා නම් ඇලෙන්නෙම පින්වත්නි මොකක් නිසාද? මේක හොඳයි සැපයි කියලා හඳුනා ගන්න නිසා. එතකොට ඒ ඇලුණු සත්වයෝ එහෙනම් කැඩෙන ලෝකික ඇලිලා ඉන්නේ කැඩෙන එක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. බින්දෙන ලෝකයකට ඒ සත්වයෝ ඇලිලා ඉන්නේ බින්දෙන එකට හිත හදා ගන්න සූදානමින් නෙමෙයි. පළුදු වෙන ලෝකයකට පින්වතුනේ ඇලිලා ඉන්නේ පළුදු වෙන එක බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒකට සූදානමින් නෙවෙයි. නමුත් මේ අය බලාපොරොත්තු නොවුණා කියලා, සූදානම් නොවුණා කියලා කැඩෙන ලෝකය නොකැඩී තියෙන්නේ නැහැ පින්වතුනේ. බිඳෙන ලෝකය නොබිඳී තියෙන්නේ නැහැ. පළුදු වන ලෝකය පළුදු නොවී තියෙන්නේ නැහැ. එහෙනම් එතකොට මොකද වෙන්නේ? කැඩෙන ලෝකයක ඇලිච්ච කෙනා ඒ ලෝකය කැඩෙන දා පින්වතුනේ ශෝක කරනවා. බිඳෙන ලෝකයක ඇලුණු කෙනා ඒ ඇලුණු ලෝකය බිඳි යනකොට පෙන බුබුල වගේ පින්වතුනේ ශෝකයටපත් වෙනවා. ඒ වගේම පළුදු වෙන ලෝකයකට ඇලුණු කෙනා පින්වත්නි ලෝකයේ පළුදු වෙනදා ශෝක කරනවා. එතකොට බලන්න මේ සත්වයෝ පින්වත්නි එහෙනම් ඇලිලා ඉන්නේ අවසානයේ බලපුවාම එකම දෙයක. ඒ සත්වයෝ ඇලිලා ඉන්නේ දුකෙහි. දුකෙහිම තමයි ඇල්ලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට පහළ වෙන පළවෙනි අසිරිමත් ධර්මයේ තමයි මේ ලෝකයා ඇලිලා ඉන්නේ.
ඇලීම කියන කාරණෙත් ඇලිලයි ඉන්නේ. ඇලීමෙන් හරියට සතුටු වෙන අය. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙලා පින්වත්නි අනාලයේ ධම්මේ දේශයමානේ නොඇලීම පිණිස ධර්මයේ දේශනා කරන කාලයේ සුස්සූසති සතුටින් ඒ ධර්මය අහනවා කිව්වා. ලෝකයා ඇලිලා ඉන්නේ. ඇලීම කියන කාරණේත් ඇලිලා ඉන්නේ. ඇලීමෙන් සතුටු වෙන අය ලෝකයා. නමුත් ඒ ඇලුණු ලෝකෙට තථාගත බුදු කෙනෙක් පහළ වෙලා නොඇලීම පිණිස බණ කියනකොට අන්න ඒ දේශනාව ඇලිච්ච ලෝකයේ පින්නතුනේ අහනවා කියනවා. සෝතං ඕදහති මේක ඇහුවොත් හොඳයි කියලා කන් යොමු කරනවලු. අඤ්ඤා චිත්තං උපට්ඨපේතුයි මේක මමත් දැනගන්න ඕනේ කියලා පින්වත්නි උත්සාහවන්ත වෙනවා කියනවා. බලන්න නොඇලීම ගැන බණ කියනකොට ඇලිච්ච ලෝකය බුදුහාමුදුරුවන්ට අහුම්කම් දෙනවා. හරි ලස්සන දෙයක් පින්වත්නි. දෙවනි අසිරිමත් වූ අద్භූත වූ කාරණයක් දේශනාවේ කියනවා පින්වත්නි. මානාරාමා භික්කවේ පජා මාන රතා මාන සම්මුදිතා. මේ මාන කියලා කියන්නේ පින්වත්නි මැනීම කියන එකයි. මැනීම කියන එක. මේ ලෝකයා මැනීම එහෙමත් නැත්නම් මානෙන් සතුටු වෙනවා. මේ ලෝකයා මානයෙන් සතුටු වෙනවා. මානයේ ඇලිලා ඉන්නේ. මානයේ ඇලිලා ඉන්නේ. මාන කියලා කියන්නේ මිම්ම මම කියන්නේ මානයත් එක්ක. එතකොට මගේ කියන්නේ තණ්හාවත් එක්ක. යමෙකුට මානයක් ඇති වෙනවා නම් ඒ මානය ඇති වෙන්නෙම පින්නතුනේ තමන්ගේ කියලා තිබුණු දේවල් තියෙන දේවල් එක්ක ඒ ප්‍රමාණවලට. යමෙකුට මගේ කියලා තණ්හාවෙන් ගත්තු යමක් නැත්තම් මම කියලා කෙනෙක් අඳුනා ගන්නටත් ඔහු තුල පුළුවන් කමක් නැහැ. මොකද ඔහු ඒ සියල්ලෙන් හිත ගලවගත්තු කෙනෙක්. එතකොට මේ මානය මේ මනුස්ස ලෝකේ අපිට කාමවස්තු ආදී නොඑක් දේවල් නිසා ඇති වෙනවා. දැන් බලන්න ගේ දොර යාන වාහන ඉඩකඩම් ආදී මේ භෞතික වස්තුන් නිසා පින්වත්නි කෙනෙකුට මානයක් ඇති වෙන්න පුළුවන්. මගේ දරුවෝ රැකියා කරන්නේ මේ තැන්වල මගේ දරුවෝ මේ විදිහේ වෘත්තීය වැඩ කරන්නේ කියලා පින්වත්නි නොඑක් විදිහට පින්වත්නි ඒ වස්තු ආදී පිළිබඳව අපිට මානයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රූපය ගැනත් පින්වත්නි මානයක් ඇති වෙන්න පුළුවන්. රූපය ගැනත් මානයක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඊටාම උද්ධාම වෙලා හිටපු අය හිටියා. පින්වත්නි අභිරූප නන්දා කියලා පින්වත්නි භික්ෂුණියක් හිටියා. පැවිදි වෙලත් පින්වත්නි ඒ රූපේ ඇලිලා මානින් තමයි හිටියේ. ඒ මානයෙන් යුක්ත වූ ශ්‍රාවකයෝ ඉන්නවා පින්වත්නි ඇතැම් තැනකදී කුසල් වලින් වේගෙන් පිරිහිලා යනවා. කුසල් වලින් වේගෙන් පිරිහිලා යනවා. එතකොට මේ මානය රූපේ නිසාත් ඇති වෙනවා. තවත් විටකදී පින්වත්නි මේ මානය ඇති වෙනවා තමන්ගේ දැනුම පිළිබඳව. තමන්ගේ දැනුම පිළිබඳවත් මානයක් ඇති වෙන්න පුළුවන්. තමන් මෙච්චරක් ධර්මය අහනවා. මම මෙච්චරනම් ගණනක් ධර්ම දේශනා අහලා තියෙනවා. මේ ආදී විදිහට නොයේ ආකාරයෙන් පින්නතුනේ
ධර්මයේ මුල් කරගෙනත් පින්නතුනේ මානෙ ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි පින්වත්නි, මේ ලෝකේ අනාගාමී වෙච්ච බඹලව උපන්න පින්වත්නි පුද්ගලයාට, ශ්‍රාවකයාට පවා පින්වත්නි මානෙ කියන එක තියෙනවා. අනාගාමී වෙච්ච ආර්යයන් වහන්සේටත් මානෙ කියන එක තියෙනවා පින්වත්නි. මොකද මේ මානෙ කියන එක දුරු වෙන්නේ අරහත් මාර්ගයෙන්. අරහත් මාර්ගයෙන්. එතකොට හිතන්න බලන්න මේ මානය කියන එකේ ස්වභාවය. රූපයෙන් මත්විච්ච ඇතැම් ශ්‍රාවිකාවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්නත් බෑ කිව්වා. අර ඇතිවෙච්ච මානය නිසා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න බෑ කිව්වා. පින්වත්නි, මේ මානයේ ස්වභාවයයි. එතකොට ලෝක ධාතුවේ දුර්ලභව පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේවත් දකින්න බෑ කියන්නේ තමන්ගේ රූපයෙන් මානයට පැමිණිච්ච නිසා නම් පින්වත්නි, ඔබ හිතන්න බලන්න සංසාරේ මේ වැරදිල්ල ඔබට මට වරදින්න බැරිද? ඒ නිසා මානයේ ඇලිච්ච සත්වයෝ, ඒ මානයෙන් සතුටු වෙන සත්වයෝ ලෝකින්ව ලෝකයා එහෙමයි. හැබැයි සා තථාගතේන මාන විනයේ ධම්මං දේශීය මානේ සුස්සූසති. මානයේ ඇලිච්ච, මානයෙන්ම සතුටු වෙන ලෝකේ අයට බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙලා මානය දුරු කිරීම පිණිස ධර්මය දේශනා කරනවා කියලා කියනකොට පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ මානය දුරුවීම සඳහා දේශනා කරන ධර්මය අහන්න හිතෙනවා. සෝතං ඕදහති. එහෙම අහන්න ඒ කන යොමු කරනවා. අඤ්ඤා චිත්තං උපට්ඨපේති. මේ කියන දේ, දේශනා කරන දේ ඔව් මම දැනගත්තොත් හොඳයි කියලා සිතක් උපදිනවා. කාටද උපදින්නේ? මානෙන් යුක්ත කෙනාට. බලන්නකො කොච්චර අසිරිමත් දෙයක්ද කියලා. ලෝකේ ඇලිලා ඉන්න සත්වයෝ, මේ ඇලීම කියන එක හැම තැනම තියෙනවා. පළවෙනි කාරණය, ඇලීම හැම තැනම තියෙනවා. මනුස්ස ලෝකේ ඉන්න අපි මනුස්ස ලෝකේ ඇලිලා, പ്രേත ලෝකේ ඉන්න සත්වයෝ പ്രേත ලෝකයේ සෙමසුටු මල මූත්‍ර ටිකටත් ඇලිලා, තිරිසන් ලෝකේ ඉන්න සත්වයෝ තවත් අන්‍ය සත්වයෙකුගේ ජීවිතයේ ලේ ටිකට මාංශ ටිකට ඇලිලා, ඊළඟට මානෙන් යුක්ත සත්වයෝ පින්වත්නි නොඑක් කාරණාවන් නිසා තමන් මෙහෙම කෙනෙක් කියලා මිම්මක් හදාගෙන ඉවරයි. මේ හැම එකක්ම කරන්න පින්වත්නි මොකක් නිසාද? මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ නොදැනීම නිසා. එතකොට මේ ඇලීම දුරු කිරීමට බණ කියනකොට බුදුරජාණන් වහන්සේ මේක අහන්න ඕන කියලා සිත යොමු වෙනවා. මේක පෙර අහපු බණකුත් නෙවෙයි. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පෙර ඇසූ ධර්මයකුත් නෙවෙයි. මානය දුරු කිරීම සඳහා බණ කියනකොට මානයේ ඇලිලා ඉන්න, මානෙන් සතුටු වෙන්න ලෝකයාට ඒ දේශනාව අහන්න හිත යොමු වෙනවා කියනවා. ඒක අහනවා. අනේ අපිට නම් මේක අහන්න බෑ, අපිට මේ ඇලිලා ඉන්නේ කොහොඳයි, අපිට මේ මානෙන් ඉන්නේ කොහොඳයි කියලා කවුරුත් ඒ දේශනාව පිනතුන බැහැර කරන්නේ. ඒක අහන්න හිත උපදිනවා. තුන්වෙනි ආශ්චර්යමත් වූ අద్භූත වූ ධර්මයේ කියනවා අනුපසමාරාමා භික්කවේ පජා අනුපසම්මුදිතා සා තථාගතේන
සා තථාගතේන ඕපසමිකේ ධම්මේ දේශියමානේ සුසූසති සෝතං ඕධාති අඤ්ඤා චිත්තං උපට්ඨපේති. මේ ලෝකය කෙලෙස් සංසිඳවීම නෙවෙයි ඇලිලා ඉන්නේ. මේ ලෝකයා ඒ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු දිදී හරියට ගින්නට දරදමමින් පින්වත්නි ගින්න දියුණු කරනවා වගේ කෙලෙස් දියුණු කරමින් තමයි වාසය කරන්නේ. පින්වත්නි ගින්න කවදාකවත් කියයිද මට දැන් දර ඇති මට මේක ඇවිලෙන්න බෑ කියලා. එහෙම එකක් නෑ. යම් තාක් දර දමනවද යම් තාක් ඉන්ධන දමනවද ඒ තාක් පින්වත්නි ගින්න වැඩි වැඩියෙන් ඇවිලෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි පින්වත්නි මේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු දෙන්න පින්වත්නි මේ හිතේ කෙලෙස් ගින්න වැඩියෙන් ඇවිලෙන්න පටන් ගන්නවා. ඒ කෙලෙස් දුරු කිරීමට නෙවෙයි සත්වයෝ පුරුදු වෙලා ඉන්නේ. කෙලෙස් සංසිඳව ඒ කෙලෙසුන්ගෙන් තෘප්ත වෙන්න තමයි සතුටු වෙන්න තමයි පින්වත්නි පුරුදු වෙලා ඉන්නේ දීර්ඝ සංසාරේ. කෙලෙස් සංසිඳවීමට නොව කෙලෙස් සන්තරපණය කිරීමට ඉන්ද්‍රිය සන්තරපණය කරමින් කෙලෙස් වැඩි කිරීමට බැඳිච්ච ලෝකය ඇලිච්ච ලෝකය ඒ කෙලෙස් වඩමින් ඉන්නවා පින්වත්නි. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා. එසේ පහළ වෙලා සා තථාගතේන ඕපසමිකේ ධම්මේ දේශියමානේ කෙලෙස් සංසිඳවීම පිණිස ධර්මය දේශනා කරනකොට දැන් කාටද දේශනා කරන්නේ? කෙලෙස් අවුස්ස සතුටු වෙන ලෝකෙට. එසේ සතුටු වෙන ලෝකෙට කෙලෙස් පින්වත්නි සංසිඳවීම ගැන දේශනා කරනකොට සුසූසති. ඒ කියන්නේ ඒ කෙලෙස් සංසිඳවීම පිණිස දේශනා කරන ධර්මය සුසූසති අහනෝ. නොවසා ඉන්නේ නෑ පින්වත්නි. සෝතං ඕදහති ඒක අහන්න ඕනෑ කියලා සවන ඒ දිහාවට යොමු කරනවා. ඒ කියන්නේ ඇහෙන්න අරින්නේ නෑ. මේක අහන්න ඕනෑ කියලා සිතක් ඇති වෙලම පින්වත්නි සවන යොමු කරනවා. අඤ්ඤා චිත්තං උපට්ඨපේති මේක දැනගන්න ඕනෑ කියලා සිතවිල්ලක් උපදිනවා. ඒක පින්නතුනේ අසිරිමත් වූ අද්භූත වූ තුන්වෙනි කාරණය තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාම සිද්ධ වෙන අවසන් කාරණය අවිජ්ජාගතා භික්කවේ පජා අණ්ඩ භූතා පරියෝනද්ධා සා තථාගතේන අවිජ්ජා විනයේ ධම්මේ දේශියමානේ සුසූසති සෝතං ඕදහති අඤ්ඤා චිත්තං උපට්ඨපේති. මහණෙනි මේ ලෝක ප්‍රජාව අවිජ්ජාගතා අවිද්‍යාවට වැසුණු අයයි. අණ්ඩ භූතා හාත්පසින්ම අවිද්‍යාවෙන් අණ්ඩකෝෂයක් ඇතුලේ වගේ හිර වෙලයි ඉන්නේ. පින්වත්නි ඒකයි දේශනාව කියන්නේ අවිජ්ජාය නිවුතෝ ලෝකෝ මේ ලෝකය අවිද්‍යාවෙන් වැහිලායි තියෙන්නේ. යම් කාලයක මේ ලෝක ධාතුවේ හිරු සඳු පහළ නොවෙනවද? ඒ හිරු සඳු පහළ නොවන කාලයේ පින්නතුනේ මේ ලෝකෙම වෙලිලා තියෙන එකම එක කාරණේ තමයි පින්නතුනේ මහා ඝන අන්ධකාරය කියන එක. හිරුසඳු උදා වෙච්ච නැති කාලයේ පින්නතුනේ මේ මුළු ලෝකෙම ඝන අන්ධකාරේ ගිලිලා වෙලිලා තියෙනවා වගේ පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ නොවන තාකල් මේ ලෝක ධාතුව පින්නතුනේ කුසලය අකුසලයවත් හොයාගන්න තෝරගන්න බැරි තරම් පින්වත්නි අවිද්‍යාන්ධකාරයකට වැටිලා ඉන්නේ.
ඒ අවිද්‍යාව නැමැති ආවරණය, ඒ අවිද්‍යාව නැමැති කටුව සිඳගෙන මේ ලෝක ධාතුවේ පළමු කොටම එළියට නික්මුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හරියට පින්වත්නි බිත්තර 8ක් 10ක් තියෙනවා. මේ බිත්තර 8න් 10න් එක බිත්තරයක් පලාගෙන, එක බිත්තරයක් සිඳගෙන යම් කුරුල්ලෙක් එළියට නික්මෙනවා නම් අන්න ඒ කුරුල්ලා වැඩි මහල්ම කුරුල්ලා හැටියට පිළිගන්න එක සුදුසුයි. ඇයි? පළමු කොටම අර කටුව සිඳගෙන බිඳගෙන එළියට ආවේ ඒ කුරුල්ලා නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේ මහණෙනි, මේ මුළු ලෝකෙම වෙලාගෙන වහගෙන තියෙන අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් පළමු කොටම පින්වත්නි එළියට ආවේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ජෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලා මම මේ ලෝක ධාතුවේ ජේෂ්ඨයි කියලා කියන්නේ ඒක නිසා උත්පත්ති පිළිවෙලින් නෙවෙයි, අවිද්‍යාවෙන් පින්වත්නි මිදීමේ පිළිවෙලින්. මේ මුළු ලෝකෙම අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ. ඒ අවිද්‍යාවෙන් වැහිච්ච ලෝකෙට තථාගත බුදුරජාණන් වහන්සේ පින්වතුනේ පහළ වෙලා ඒ අවිද්‍යාව දුරු කිරීම පිණිස අවිජ්ජා විනයේ ධම්මං දේශීය මහණේ සුසුසති, ඒ අවිද්‍යාව දුරු කරලීම පිණිස ධර්මයේ දේශනා කරනකොට සුසුසති ඒ කහනෝ සෝතං ඕදහති, පින්වත්නි සවන යොමු කරනෝ. අඤ්ඤා චිත්තං උපට්ඨපේති, මේක දැනගන්න ඕනේ කියලා සිතක් පහල කරගන්නවා. එතකොට බලන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වීමෙන් කොච්චර ආශිර්වාද දෙයක් වෙනවද? ඇලිච්ච ලෝකය නොඇලීම ගැන බණ අහන්න හිත හදා ගන්නවා. මානෙන් වෙලිච්ච ලෝකය මානෙ දුරු කිරීම පිණිස බණ අහන්න හිත හදා ගන්නවා. කෙලෙස් දියුණු කර කර පුරුදු වෙච්ච ඇලිච්ච ලෝකය ඒ කෙලෙස් ධර්ම ටික සංසිඳුවාලන්නට බණ කියද්දී ඒ කහඬ හිත හදා ගන්නවා. අවිද්‍යාවෙන්ම වැහිච්ච ලෝකය ඒ වැහුණු අවිද්‍යාව දුරු කරලීමට බණ කියනකොට ඒක අහන්න හිත යොමු කර ගන්නවා, හිත හදා ගන්නවා. මොනතරම්නම් අසිරිමත්ද බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙන් ලැබෙන දේවල්. එනිසා ඒ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් ඔබට මට සංසාරයේ මහා බලවත් කුසල බලයකින් ලැබුණු මොහොතේ මේ ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදීව කටයුතු කරන්න ඔබ අපි හැම දිනම උත්සාහවන්ත වෙමු, අදිෂ්ඨාන කරගමු. හැම දිනාට උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය දරමින් කටයුතු කළේ මාගම්මන දෙහියෝ විට පදිංචි බුද්ධික මනෝජ් ලියනගේ මහත්මයා, දේවිකා කුමාරී තුත්තිරිපිටිය මහත්මිය සහ පවුලේ ඥාති පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයෙන් අරමුණු අතරට එක් වෙන්නේ මේ උතුම් ධර්ම දානමේ කුසල පුණ්‍ය බලයෙන් නොවැම්බර් මාස 3 වන දිනට සිය 6 වන ජන්මදිනයේ දුණු සනුකි සෙනුල්යා මෙතුසරි දියණියට නිදුක් නිරෝගී සුවත් අනාගත අභිවෘද්ධියත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලීම. එමෙන්ම යුලිනි අමේලියා මෙත් නිදුනි දියණියට ඉක්මන් නිරෝගී සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. බුද්ධික මහත්මයාට, දේවිකා මහත්මියට, ඔවුන්ගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට හා ඥාතීන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබී
නිදුක් නිරෝගී චිරජීවනය වේවායි පතනවා. දේශකයාණන් වහන්සේටත් එමින්ම දේශකයාණන් වහන්සේගේ දෙමව්පියන්ටත් සියලු මහා සංඝරත්නයටත් අපවත් වී වදාළ මහා සංඝරුවනටත් දායකත්වයේ දරූ හැමටත් ලෝකවැසි සියලු දෙනාටත් උතුම් ධර්ම දානමේ කුසලය උතුම් ධර්මාවබෝධය කෙටිම කාලයකින් පහසුම ආකාරයකින් සුඛ සහගත වූ ප්‍රතිපදාවකින් සිදුවීමට උතුම් නිවනින් සැනසීම සාදා ගැනීමට මේ උදාර කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමින්ම රැස් කරගත් උදාර ධර්ම දානමේ කුසලය සක් දෙවිඳුන් උපුල්වන් දෙවියන් ආදී කොට ඇති සියලුම සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයට අනුමෝදන් කරනවා. දෙවියෝද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වායි පිං දෙනවා. පිං බලාපොරොත්තු වන මිය පරලොවගේ සියලුම ඥාතීන්ටත් මේ උදාර පිංපෙත් ලැබීමෙන් හැම දෙනා නිවන් සම්පත් ලබත්වා කියලා පිං අනුමෝදන් කරනවා. පින්වත්නි රැස් කරගත් උදාාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැප ජීවනයේ වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා. උතුම් නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. දේශක්ඛයෝ නිබ්බානං